හරි අපි දැන් බලමු කොහොමද Spring Boot application එක generate කරගන්නේ කියලා Spring IO කියන Spring ලගේ site එකට ගිහිල්ලා. එතකොට ඒකෙදී අපිට වැදගත් කරුණු කීපයක් ගැන බලන්න තියෙනවා. මේ අපි project එකක් කරගෙන යනකොට අපිට උවමනා වෙනවා එක එක dependency. ඒ dependency කියන අපි හිතමු මෙහෙම දැන් අපිට ගෙයක් හදන්න ඕනේ කියලා කිව්වට ගේ හදන්න ඕනේ අමුද්‍රව්‍ය ටිකක් තියෙනවා. හරි. ඒ අමුද්‍රව්‍ය කියමුකෝ වැලි, තල්, සිමෙන්ති, ඊට පස්සේ හුණු මේ වගේ. ඊට පස්සේ ඒක වැඩ කරන්න කොහොමද පාසලා ඉන්න ඕනේ. හැබැයි අපේ අවශ්‍යතාවය මොකක්ද තියෙන්නේ? අපේ ෆයිනල් view එක තමයි අපිට දකින්න ඕනේ ලස්සන ගෙයක් මිසක් අපිට අර බාස්ලාවත් අපිට අර තිබ්බ හතර ඇසට තිබ්බ ගල් කැටි ටිකවත් අර නිකන් දාලා තිබ්බ වැලි ගොඩට තියෙන වැලි ටිකවත් නෙමෙයි. එහෙනම් අපි මේකෙත් අවුට්පුට් එක අවසානයේ මොනවද වෙන්න ඕනේ? එහෙනම් මේකේ අවසාන අවුට්පුට් එක ගෙයක් නම් අපි හදන වැඩේ අවසාන අවුට්පුට් එක ලස්සන ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඕනේ. කරන්න පුළුවන් අපි හිතා හිටපු වැඩ ටික ඔක්කොම කරගන්න පුළුවන් වෙන එකක්. හරි. එහෙනම් මේකට උදව්වට එක්කෙනෙක් ඉන්නවා. දැන් අපි කියනවා අර ගල් වැලි මේ කරන්න අපි කාටරි කියලානේ ගෙන්න ගත්තේ අපේ ගේ හදාන්න. අපි ගිහිල්ලා ගල් වැලි කියන්නේ නෑනේ. ඔයාලා ගේ කරනවා නම් ඔයාලා දන්නවා අපි එහෙම කරන්න කියන්නේ නෑ. කාටරි කියලා තමයි මේ දේවල් ටික ගෙන්න ගත්තේ. ඒකට අන්න ඒ වගේ අපිට අවශ්‍යතාවයන් ටික විතරක් මෙතෙන් ගෙනත් දෙන්න. කියන්නේ අපි කියනවා dependency manage කියලා. කියන්නේ අපේ අවශ්‍යතාවයන් manage කරලා දෙන්නේ. එතකොට මේ අපි Java කියන world එකේ මෙන්න මේ වගේ dependency managers ලා දෙන්නෙක් අපිට හම්බ වෙනවා. මේ Spring කියන project වලට කරන්න ගියපම්. අපි එක්කෙනෙක් කියනවා Maven කියලා. අනිත් එක්කෙනාට කියනවා Gradle dependency manager කියලා. එතකොට අපි මේකදී අපිට Maven එක පාවිච්චි කරන්න පුළුවන්, Gradle පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි පාවිච්චි කරන්නේ Gradle කියන dependency management එක. ඒක ටිකක් lazy සහ ස්පීඩ් එක අතින් වැඩි නිසා. හරි. ඊට පස්සේ බලමු ඊට පස්සේ මේකේ programming language. මේ Spring කියන එක support කරනවා තමයි මේ Java වලට විතරක් නෙමෙයි Kotlin සහ Groovy කියන languages වලට. Kotlin කියන්නේ Java වලම පොඩි short format එකක්. mobile application development කරන්න JetBrains ලාම develop කරපු Android කියන්නේ Google එකේ මේ වලට Android application හදාන්න official language එක විදිහට Kotlin කියන එක Android වලට අමතරව Kotlin කියන එකත් publish කරලා තියෙනවා. හරි. එතකොට මේකේ තියෙනවා ඊට පස්සේ අපි එතනින් තෝරන්න අපි කරන්න හදන්නේ මොනවා වගේද? Java වලින්. එහෙනම් අපි Java කියන එකත් select කරන්න ඕනේ. ඊට පස්සේ Spring project version එක. මේකේ versions වර්ග තියෙනවා. මෙතන snapshot තියෙනවා, M1 තියෙනවා. ඊට පස්සේ මේ වගේ stable versions තියෙනවා. හරි. මෙන්න මේ විදිහට කිසිම දෙයක් නැතුව ඉලක්කම් වලින් විතරක් තියෙන ඒවාට අපි කියනවා stable versions කියලා. බලමු මේ ජනවාරි මාසෙ වෙනකොට තිබ්බ slide එක තමයි මේ ජනවාරි මාස හදනකොට තිබ්බ slide එකක් තමයි මේ තියෙන්නේ. හරි. ඒකෙදි තිබිලා තියෙන්නේ 2.2.4 කියන එක. අපි බලමු දැන් මොකක්ද තියෙන්නේ කියලා. අපි අත්‍තරම මේක generate කරන්න ගියපම් project name එක අපි මේකේ project name එක අපි ගන්නවා මෙතන type කරගන්න ඕන. එතන ඇත්තටම group එක අපි type කරනකොට අපි සාමාන්‍ය standard එකක් විදිහට අපි URL එකක් අනිත් පැත්තට ඒ කියන්නේ අපි හිතමු w3academy.lk කියන එක නම් අපිට type කරන්න අවස්ථාව තියෙන්නේ lk.w3academy කියලා දාන්න. artifact id එක කියලා කියපුවම අපිට මේ දාන එක main package එකේ name එක විදිහට මෙතන අපිට කැමති එකක් එතන දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන දාන්න අපි කියන්නේ මේගොල්ලෝ ඉන්නේ dependency manage කරලා දෙන්න. එහෙනම් අපිට අවශ්‍යතාවයන් ටික මොකද කරන්නේ? අපි මෙයාට කියන්න වෙනවා. ඒ කියන්න නම් dependencies ටික මෙතෙන් add කරගන්නවා. එතකොට අපිට මෙතනින් ඒගොල්ලෝ option එකක් තියලා දෙනවා. අපිට කැමති dependencies add කරන්න. හරි. දැන් අපි මේක මෙහෙම කියවන්න දන්නේ නැහැ නේ. දැන් අනිත් එක මේ site එක වෙනස් වෙලාද මේ තත්ත්වෙම තියෙන කියලා බලන්නත් අපි ගිහිල්ලා URL එකේ ගහලා අපි යන් කොහොමද මේක කරගන්නේ කියලා බලන්න Spring initializer මේ තමයි Spring initializer. ඒගොල්ලෝ තේම පොඩ්ඩක් mood එක වෙනස් කරලා ඉස්සර වගේ මේ ටිකක් වෙනස් කරලා තියෙනවා. හරි. බලමු මම දැන් මේක white mood එක dark mood එක white mood එකට ඇවිල්ලා තියෙන්නේ. හරි. බලමුකෝ දැන් මොනවද මේකේ තියෙන්නේ කියලා. අපි කියපු කරුණු ටික මේකේ තියෙනවා කියලා. හරි. පළවෙනි කාරණේ හරි. මෙන්න project එක තියෙනවා. එහෙනම් project එක කියලා එයාලා මෙතන මේ Maven project එකක් දැන් මේගොල්ලෝ අර depend මේ මෙතනින් මාරු කරලා දෙනවා Maven project එකක්ද මේක Gradle project එකක්ද කියලා. හරි. එහෙනම් අපි දැන් මේකේ මොකද්ද කරන්නේ? අපි Gradle project එක. එහෙනම් Gradle select කරා. ඊට අපි ඒක language එක නම් මොකද්ද? අපි Java language එක Java. හරි. Java select කරලා දෙන්න. එතකොට දැන් stable release එක මොකද්ද? 2.2 හාය දැන් තියෙන්නේ අපි ඉස්සෙල්ලා තිබ්බ 2.2.4. එහෙනම් ඊට වඩා දැන් ඇවිල්ලා තියෙනවා. අපි දැන් අපි stable relation stable එක දැනටම select වෙලා ඉවරයි. හරි. අපි මෙතනට දාමු
මම අර ඉස්සෙල්ලා ඔයාලට කියපු උදාහරණය තමයි lk.w3 academy කියන lk.w3 හරි. එතකොට අපි මේන් පැකේජ් නේම් එක දාමු w3 කියලා. එතකොට නේ හරි. මෙතනින් ප්‍රොජෙක්ට් එකට අපි ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න පුළුවන්. අපි මේක අතන ඩෙමෝ ප්‍රොජෙක්ට් එකක් ස්ප්‍රින්ග් බූට් එකෙන් කරන්නේ. එතකොට මේ තමයි පැකේජ් නේම් එක. මේ පැකේජ් නේම් එක අපිට මෙතනින් වෙනස් කරන්න පුළුවන්. නැත්නම් අපිට application ජෙනරේට් කරන් පස්සේ මේ පැකේජ් නේම් එක වෙනස් කරගන්න පුළුවන්. අපි මෙතන වැටෙන්නේ අපි අර උඩ ටයිප් කරමු. වගේ තමයි යා මේන් පැකේජ් එක මෙතන හදලා තියෙන්නේ. දැක්කනේ? මෙතන group ID එක තමයි මෙතන මේ පැකේජ් ඒ පළවෙනි කොටස දෙන්නේ. ඊළඟ පැකේජ් එක ඇතුළට දෙන artifact ID. හරි. අපි මෙතන Java select කරගන්න Java 11. අපේ අවසාන final output එක කියන්නේ මේකේ තියෙන output එක විදිහට Java file එකක් ගන්නත් පුළුවන්, WA file එකක් ගන්නත් වෙනවා. WA file එක ගන්න Tomcat server එක දාන්න පුළුවන් Java file එක Java virtual machine එක JVM එකක් තියෙන එක අපිට run කරන්න පුළුවන්. එතකොට හරි. මේ ටීම් දීලා අපිට file මොන format එකෙන්ද අවසාන output එක කියලා අපි මෙතන select කරා. ඒක තමයි Java 11. හරි. මෙතන තියෙනවා dependencies ටික. අපිට මේ control V ගන්න එක නැගලා shortcut එක ඕනේ අපි නිකන් click කරලා බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. හරි. මේ මෙතන highlight ලා තියෙන හරි ඉස්සෙල්ලා මම highlight කරපු එකක්. හරි. මේ බලන්න මේකේ තියෙනවා developer tools කියලා වෙන set එක. ඒ කියන්නේ dependencies. ඒ කියන්නේ development කරන වෙලාවට උදව්වට ගන්න පුළුවන් dependencies. ඊට පස්සේ මෙතන web. අර මොකද අපි කියවා architecture එකේ උඩම කොටසේ හිටපු උඩම දෙන්නේ කියන්නේ කවුද? data access layer එකයි web එකයි. එහෙනම් බලන්න web එකට. අපිට එතන web එකට web technologies මෙතන තියෙනවා Spring Web, Spring React, REST repositories, Spring Session, REST repository, HA browser, HATOS, ඊට පස්සේ Spring Web Service. ගොඩාක් දේවල් වැඩි මේ අපිට කැමති එකක්. එතන මේ template engine කියලා කියන්නේ අපි මොකද්ද මේ ඇතුලේ වෙන දේ එළියට ඒ කියන්නේ web browser එකට පෙන්වන දේ. එතන අපිට මොනවද මෙතන තියෙන්නේ? අපි අතන ඉගෙන ගත්තේ නම් JSP කියන එක විතරයි තිබ්බේ. හරි. මෙතන තියෙනවා time leaf තියෙනවා, Apache තියෙනවා, mustache කියලා එකක් තියෙනවා, Groovy template තියෙනවා. එහෙනම් මේ අපිට ඕන එකක් මෙතන පාවිච්චි කරන්න ඕන. කවුරුත් මේකේ restriction එකක් දාලා නැහැ. අපි ඇතේ තමයි තියෙන්නේ. අපි මොනවද තෝරගන්නේ කියන්නේ. එහෙනම් මේ one security වලට Spring normal security Spring application එකෙන් අදල්පු ඒගොල්ලෝ security module එකක් තියෙනවා. ඒකේ කොහොම මේක ඒක apply කරන්න ඕන නම් මෙතනින් මේක select කරන්න ඕනේ. හරි. මේක කියවට නැහැ. අපි බලමු එකක් දෙක කොහොමද මේකට select කරගන්නේ කියලා. මේක න controller එකත් එක්ක click කරගන්නලු multiple ඒවා select කරන්න ඕන. හරි. අපිට div tool එක ඕනේ. මොකද අපි මේක develop කරන්න යන්නේ. හරි. ඊට පස්සේ Lombok ඕනේ. Spring configuration and tools කියලා මේ application properties ආය මල් එකට උදව්වක් වෙන අලුතෙන් ආපු එකක්. ඒකත් කමන්න අපි එකක් දාගමු. හරි. ඊට පස්සේ Spring web ඕනේ. හරිද? අපි දැන් මේකේ front end එක කතා කරලා මෙතන අපිට උඩින් හොයලත් ගන්න පුළුවන්. නැත්නම් අපිට එක එක search කරලත් ගන්න පුළුවන්. අපිට time leaf තමයි අපි template engine එක ඉදිරිපත් time leaf කියන්නේ මොකද්ද? web අපේ ඇතුලේ වෙන මොනවා හරි Java container එකේ මොනවා හරි කරන internal process එකක් කරලා ඉවරලා එළියට පෙන්නන data ටික එළියට ගෙනත් තියනවා කියන්නේ web browser එකේ ගෙනත් පෙන්නනවා. මොනම හරි web browser එකේ ගෙනත් පෙන්නන ඕන template engine එක තමයි time leaf කියලා කියන්නේ. හරි. දැන් අපි modern server Java template engine both web and standalone environment allows HTML to be correctly displayed in the browser and static photo types කියලා තමයි තියෙන්නේ. අපි බලමු අපි මේකේ පාවිච්චි කරන්නේ HTML to correct display in the browsers කියන function එක. හරි. ඔන්න අපි කරා. දැන් මොකද්ද අපිට කරන්න තියෙන්නේ? අපි බලමු මෙතන අපි දාපු dependency ටික ඇවිල්ලාද කියලා තියෙනව නේද? පළවෙනි එක මොකද්ද? Spring Div, Lombok, annotation configuration, ඊට පස්සේ web එක තියෙනවා, time leaf තියෙනවා. මොකද අපි ඒක තමයි කරන්න යන්නේ. හරි. දැන් මේ project එක අපිට මෙතනින් generate කරගන්න පුළුවන්. generate කරගත්තාන් පස්සේ මේක ඔයාලා ගෙනන් download වෙලා කොහෙටද download වෙන්න ඕන කියලා අහනවා. අපි මේක මම දාගන්නම් කවන්නේ අපි document එකක් විදිහට දාගමුකෝ. එතකොට ලේසි. හරි. දැන් අපි ඊට පස්සේ ගිහින් බලමු document එකට show in folder ගියා. මේක හදන්න ගියොත් නම් අපිට ගොඩක් දේවල් තියෙන නිසා අපි වෙන තනියම මොකුත් නැති මේකට මේක දානවා මියුසික් එකට දාලා මේක කිසිම ඕන තරකට දාගන්න පුළුවන්. එහෙම අදාළක් නැහැ. හරි. මේ ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරලා බලමු මෙතන. හරි එක්ස්ට්‍රැක්ට් වුණා. එතකොට අපි දාපු පැකේජ් නේම් එක දාපු. එතකොට අපි බලමු මේවා දැන් මම හැම වෙලේම අපි මෙතන
එකක් පාවිච්චි කරන්න. ෆ්‍රේම්වර්ක් එකක් පාවිච්චි කරනකොට අපිට ඕන මොනවද කියලා කරන්න බෑ. එයාලා යම් දේවල් ටික තියලා තියෙනවා. හරි. ඊළඟ ස්ලයිඩ් එකට යමුකෝ. අපි මොකක්ද ඊළඟට තියෙන්නේ කියලා බලන්න. හරි. මේ තියෙන්නේ මොකද්ද? Spring Boot කියන ඇප්ලිකේෂන් එක ගත්තාම ඒකේ තියෙන ෆයිල් ස්ට්‍රක්චර් එක. ෆයිල් ස්ට්‍රක්චර් කියන්නේ අපි මේක හදාගත්තාන් පස්සේ අපිට හම්බෙන ෆයිල් වල විදිහ. ඒ කියන්නේ මේ තියෙන ඕඩර් එකේ තමයි අපි ෆයිල් මේකේ ඔටෝමැටිකලි ජෙනරේට් කරලා දෙන්නේ. ඒ දෙන දේවල් අපිට මේ විදිහට තියාගත්තාම එයාලා කියලා තියෙන විදිහට අපි ෆයිල් ටික තියාගත්තාම එයාලා ඒ අදාළ දේවල් ටික කරලා දෙනවා. ඒකේ තියෙන වාසි සහ වාසි මොනවද කියලා අපි ඉස්සරහට කතා කරලා බලමු. අවාසියක් නැහැ, වාසි තමයි තියෙන්නේ. මේක තියාගෙන යනවා. හරි. මේකල එහෙනම් පළවෙනිම මොකද තියෙන්නේ? මෙන්න මේ ඒකේ තියෙනවා මොකක් කියලාද? අනිවාර්යයෙන්ම src ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒකේ තියෙනවා main කියලා ෆෝල්ඩර් එක. හරිද? දැන්ට මේවට ෆෝල්ඩර් කියන්නේ මේවට පාවිච්චි කරන තැන් වල හැටියට නම් වෙනස් වෙනවා. ඊට පස්සේ අර test කියන එක test කියලා src කියන්නේ source code කියන එක තියෙන්නේ මේකේ. මේ source code කියන එක තමයි මේකේ තියෙන්නේ. හරි. ඒක ඇතුලේ තියෙනවා main කියලා එකක්. ඊට පස්සේ test කියලා එකක් තියෙනවා. ඇත්තටම දැන් අපි කතා කරා මේ test කියන එක ගැන. අපි මේකෙදි කතා කරන්නේ නැහැ කියලා. හරි. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙනවා Java කියලා ෆයිල් එකක් සහ resources කියලා ෆයිල් එකක්. හරිද? දැන් තමයි පොඩි වෙනස්කම් ටිකක් මතුවෙන්නේ. මේ Java කියන කොටස. එහෙනම් Java කියන කොටසට අයිති වෙන්නේ කවුද? මම මේ කහ පාටින් දක්වන කොටස සියලුම දේවල් අයත් වෙන කැලල Java. හරි. මෙතනින් මේ properties මේ අදාළ template aesthetic කියන දේවල් අදාළ වෙන කැලල ඔක්කොටම අපි කියනවා resources කියලා. හරි. Java කියලා කියන්නේ ඇත්තටම මේකේ අපි කරන්න ඕනේ part එක. ඒ කියන්නේ මේකේ data කොහොමද හිටම වැඩ කරන්නේ? අපේ logical, ඒ කියන්නේ අපි logically හිතලා කරන හැම කොටසක්ම අපි මේ ලියන දේවල් ලියන්නේ Java class වල ඔන්න ඔය Java කියන එක. එතකොට මේක ඇතුලේ මොනවා හරි අපි දැක්කම අපි සාමාන්‍ය භාෂාවෙන් අපි folder නේ දකින්නේ නේද? මේක ඇතුලේ තියෙන. අපි මේ folder application එක open කරපුවම අපිට සාමාන්‍ය පේන්නේ folder. නේද? බලමුකෝ. නේ මෙතන Gradle කියලා එකක් තියෙනවා, මේ src කියලා එකක් තියෙනවා. src ඇතුළට ගිහම main කියලා folders තමයි පේන්නේ. හැබැයි මේකේ මේ main කියන එක ඇතුළට අපි මේක main කියන එක ඇතුළට ගියන් පස්සේ මේ Java කියන එක ඇතුළට ගියන් පස්සේ මේ Java එක ඇතුළේ තියෙන හැම එකකටම අපි කියන්නේ මොනවා කියලාද? අපි හැම එකකටම කියනවා package කියලා. ඒ කියන්නේ අපි මේකේ හැම එකක්ම අපි දාලා තියෙන්නේ මොනවා හරි package එකක් ඇතුළේ. ඒ කියන්නේ root package එක හැම එකටම තියෙනවා. අපි බලමු මේ package වලින් package එකක් ඇතුළට කොහොමද දාන්නේ? ඒ වගේ දේවල් ඊළඟට අපි project එකේ sample එක කරනවා. එතකොට මේ resources එකේ මොනවද තියෙන්නේ? හරි. resources එකේ තියෙන්නේ application properties. application properties කියලා කියපුවම අපි ගත්තාම මොකද්ද වෙන්නේ? හිතෙන්නේ ඔයාලට application properties නම් මේ මුළු application එකට මේ කියන්නේ අදාළ අපි හදාගෙන ඉන්න මුළු application එකටම බලපාන properties තියෙනවා නම් ඒ properties මොකද කියනවා එක තැනක. ඒ කියන්නේ අපිට දැන් අපි දැන් මේකේ database connection එක කියලා හිතනකොට database එකට connection එක අපි උදාහරණයකට ගමු inventory management system එක. inventory management system එක උදාහරණයක් ගත්තාම ඒකේ user කෙනෙක් register කරන අවස්ථාවක් තියෙනවා, item එකක් register කරන අවස්ථාවක් තියෙනවා, GRN එකක් දාන අවස්ථාවක් තියෙනවා, ඊට පස්සේ invoice එකක් දාන අවස්ථාවක් තියෙනවා, payment එකක් කරන අවස්ථාවක් තියෙනවා. හරි. එහෙනම් ඒ කරන හැම අවස්ථාවකම මොකද වෙන්නේ? අපිට database එකේ record එකක් විදිහට save කරගත යුතු වෙනවා. එතකොට database එකට connection එක එහෙනම් අපිට මේකේ හැමතැනම හදාන්න වෙනවනේ. يعني database එක දාන්න. අන්න ඒ වගේ දේවල් ඒ කියන්නේ අපිට වෙනම connection file එකක් හදලා save එකක් විදිහට හැමතැනම පාවිච්චි කරන්න පුළුවන් Java වලින්. නමුත් මේකවල application එක හදන්න Spring framework එකෙන් කියලා නෑ එහෙම කරන්න ඕනේ නෑ. ඔයාලා ඊට වඩා තව අපි ලේසියක් කරන්න. ඔයාලා අපි කියලා තියෙන format එකකට ඔයාලා මේ application properties කියන file එක ඇතුලේ මේක ලියන්න. මොකද application properties කියන එක ඒගොල්ලෝ මේ project එක generate කරගන්නකොටම අපිට හදලා දෙනවා. එහෙම නැත්නම් අපිට මේ application properties කියන file එක නම උනේ දාන application.properties කියලා දාපුවම එයා දන්නවා මේ application එක දාලා දේවල් තමයි මේකේ ලියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ බලමු මේ static කියන එක. හරි. මේ static කියන එකේ මොනවද තියෙන්නේ? static කියන එකේ තියෙන්නේ static කියන එකේ තේරුම ගත්තාම මුකුත් වෙනස් වෙන්න බෑ කියන එකනේ. හරි. static නම් static content. එතකොට අපි නිකන් හිතන්නකෝ අපේ මේ HTML browser එකේ තියෙන දේවල් වල වෙන හැමදාම වෙනස් වෙන්නේ DOM element වලට ආයිදී HTML part එකනේ. එහෙනම් HTML එක අපිට අලුතෙන් මොනවා හරි දැන් හිතන්නකෝ list එකක් අලුතෙන් add කරන්න ඕන නම් අර පැත්තෙන් ගෙන list එකක් ගෙනල්ලා access කරලා අපි හිතමු මේ ඒ පැත්තේ item list එක එනවා. item list එක අපිට මේ table එකකට දාගන්න. එහෙනම් මොකද කරන්නේ? අපි අරහෙන් back end එකෙන් එහුව item list එක array එක item list array එක අපි අල්ලගෙන ඊට පස්සේ for loop එකක් දාලා හරි for loop එකක් දාලා ඒකේ තියෙන එක item එක අලුතෙන් tr node td node tr node create කර ඒ කියන්නේ පළවෙනිම අපි tr නම් මේ td එකක් th එකක් හරි tr එකක් හරි
හදලා ඉන්න ඕනේ. ඒ හදාට පස්සේ ඒකට මොකද කරන්නේ? අපි හැම වෙලේම append child කරනවා අනිත් ටික නේද? th එකට හරි td එකට හරි දාලා අර එන එක append child කරලා ලස්සනට පිළිවෙලට පෙන්නනවා. අන්න එහෙනම් ඒ පෙන්නන part එක කරනවා කියන එක JavaScript වලින් තමයි ලියුවේ. හැබැයි වෙනස් වෙන්නේ HTML වල නේ. HTML වල තමයි එක එක අලුතෙන් කැලි ඇඩ් වෙන්නේ. එහෙනම් HTML වල view එක front end එක දෙනකොට වෙනසක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. හැබැයි ඒකේ ඇතුළේ තිබු JavaScript එක front end එකට ආවා කියලා වෙනසක් වෙනවද? එහෙම වෙනසක් වෙන්නේ නැහැ. ඒක CSS එක front end එකට ආවා කියලා වෙනසක් වෙනවද? නැහැ නේ. එහෙම කිසි වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් අන්නේ වෙනසක් වෙන්නේ නැති content අපි කොහෙද ලියන්නේ? ඒ වෙනසක් වෙන්නේ නැති ඒවා. ඒ කියන්නේ static content එක කියන්නේ JavaScript, CSS සහ images. නැත්තම් font ඊට මොනවා හරි නැත්තම් මොනවා හරි ෆයිල් එකක්. ඒ අන්න ඒ වගේ දේවල් ටික අපි කොහෙද ලියන්නේ? මෙන්න මේ static කියන එකේ අපි ස්ටෝර් කරගන්නවා. ඊට පස්සේ ටෙම්ප්ලේට් වල. ටෙම්ප්ලේට් වල අපි ස්ටෝර් කරන්නේ dynamic content එක. කියන්නේ අපේ හැටියට නම් අපි timely අදාළ pages තමයි. ඒ HTML pages තමයි ඕකේ ටෙම්ප්ලේට් වල ලියගන්නේ. එහෙනම් අපි මතක තියාගන්න ඕනේ තමයි static content එක ලියන්නේ අපි JavaScript, CSS, images. ඒ කියන්නේ අපි එහෙම හිතමුකෝ. ඒ තුනනේ අපි දැන් සාමාන්‍ය ප්‍රොජෙක්ට් එක කරනකොට භාවිතා කරන දේවල්. අන්න ඒ කොටස් තුන ඊට පස්සේ ටෙම්ප්ලේට් වල ලියන්නේ අපි අර වෙනස් වෙන HTML content එක. හරි. එතකොට මෙන්න මේ resources ඇතුලේ තියෙන මොනවා හරි එකකට. ඒ කියන්නේ දැන් මේකේ නම් අපි මොනවද කියන්නේ මෙතන folder වගේ පේන ඒවාට අපි කිව්වා මෙතන static එහෙම කියලා මේ මෙතන folders වගේ set එකක් වලට පේන්න තියනනේ. මේ හැම එකකටම අපි කියන්නේ directory එකක් කියලා. හරිද? මේව හැම එකක්ම directory එක. හරිද? ඊට පස්සේ main එකට ඇවිල්ලා Java එකට ගිහිල්ලා මේවා ගියන් පස්සේ මේවා කියනවා මේවට කියනවා package කියලා. හරි. දැන් බලමු අපි කියපු දැන් මම කතා කරා file structure එකක් ගැන. මේ file structure එක මේ download කරපු application එක මුකුත්ම කරලා නැහැනේ. මේ මුකුත් කරලා නැහැ. open කරලා නැහැ කිසිම දෙයකින් download කරපු application එක. මෙන්න මේ කියපු. ඒ කියන්නේ src main කියන එක නම් ඔයගොල්ලෝ දැක්කා. මේ structure එකටම තියෙනවද කියලා බලා ගන්න අපිට තියෙනවා. හරි. තව එකක් තියෙනවා. මේක මට කියලා දෙන්න බැරි වෙච්ච. මේකේ තියෙනවා මෙතන යට තියෙනවා ඔයාලා බලන අතර form.xml එක ඕ build.create. හරි. මේ form.xml එක කියන්නේ maven generate maven project. ඒ කියන්නේ අර අපිට dependency management එකේ විදිහට maven කියන එක select කරා නම් අපිට හම්බෙන්නේ form.xml එක. ඔයාලා tutorial එකෙන් බලනවා. ඔයාලට අනිවාර්යයෙන් හම්බෙන්නේ form.xml කියන එක. ඒකේ තමයි අපි dependency අපිට ඕන දේවල් ටික ලියන්නේ. එතකොට build.create කියලා කියන්නේ අපිට Gradle application එකක් generate කරනවා නම් ඒකට අදාළ වෙන අදාළ dependencies ටික ලියන්නේ ඔන්න ඔය build.gradle කියන එකේ. හරි. එහෙනම් අපි බලමු මේ කියපු විදිහට මේ file structure එක මේකේ තියෙනවද කියලා. මේ w3 folder එක අපිට පුළුවන් command line එකේ command line එක අපිට මෙතනින් ගන්න පුළුවන් cmd කියලා ගහලා ඊට පස්සේ අපි මේ tree ගහපුවාම file structure එක එනවා. අපි බලන්න අර මම කියපු එකයි මේකයි අතර වෙනසක් තියෙනවද කියලා. src folder එක තියෙනවා. එහෙනම් src එක තියෙනවා main එක තියෙනවා main එක කෙලින්ම තමයි test එක තියෙන්නේ. අපි test ගැන කතා කරන්නේ නැහැ කිව්වා ඒක ඕනේ නැහැ. එතකොට එහෙනම් java තියෙනවා ඒ කියන්නේ මේ මොනවද මේ දෙකම package එකක් මේ ටික packages ඊට පස්සේ මේ resources template static template කියලා තවත් folder දෙකක් තියෙනවා. අපි ඒවට කියනවා directory කියලා. එහෙනම් අපි මේ මම ඉස්සෙල්ලා අතන කතා කරපු ටික හරි නේද? මේ විදිහටම මේ tree කියලා ඔයාලට ඕනේ folder එකකට ගිහිල්ලා tree කියන ගහපුවම ඒ file structure එක අපිට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් අපි අපේ ඇප්ලිකේෂන් එක අපි මේකට භාවිතා කරන්නේ මොනවද? IntelliJ IDEA මේ වැඩේ කරගෙන යන්න. අපි IntelliJ IDEA වලින් මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරලා බලමු කොහොමද මේක ඉතුරු වැඩේ ඉස්සරහට කරන්න පුළුවන් වෙන්නේ කොහොමද මේ සර්වර් එක ගන්න වෙන්නේ. එතකොට ඒකේ ඕපන් කරාන් පස්සේ මොන වගේ වෙනස්කම් සහ මොන වෙනසක් පේනවද නැද්ද කියන එක.
මේකේ ප්‍රොජෙක්ට් එක ඕපන් මෙතනින් ඕපන් හෝ ඉම්පෝට් කියන සිලෙක්ෂන් එක ක්ලික් කරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතනින් අතර මේ අපි අර ස්ප්‍රින්ග් IO එකට ගිහිල්ලා හදාගත්තා වගේම අපිට මෙතනින් ගිහිල්ලා අපිට ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. ඕන අපි මෙතන චුට්ටක් ගිහින් බලමු. මොකද්ද අපිට මේකේ ස්ප්‍රින්ග් ප්‍රොජෙක්ට් එකක් හදාගන්නවා කියන එක එකම මෙතඩ් එකක් නෙමෙයි තියෙන්නේ. අපිට විවිධ ක්‍රම වලින් ප්‍රොජෙක්ට් එක හදාගන්න පුළුවන්කම තියෙනවා. හරි. මෙතන බලන්න මෙතන කෙරෙන්න තියෙනවා අපිට ස්ප්‍රින්ග් ඉනිෂියලයිසර් කියන්නේ ප්‍රොජෙක්ට් එක හදාගන්න කවුරු ලවද මේ වෙන ප්‍රොජෙක්ට් එක ක්‍රියේටර් ප්‍රොජෙක්ට් එක ගෝවි මේ ID එකෙන් කරන්න පුළුවන් අනිත් ප්‍රොජෙක්ට් වර්ග තමයි මේ තියෙන්නේ. අපි අතන මේකේ ප්‍රොජෙක්ට් ජෙනරේට් කරන්නේ ස්ප්‍රින්ග් ඉනිෂියලයිසර් කියලා ලවුවා. ඊට පස්සේ ඩිෆෝල්ට් එක අතන URL ඔයාලා මෙතන දැක්කනේ මෙතන URL එක වැටලා තියෙනවා. මේ URL එකෙන් තමයි අපි ගියේ ස්ප්‍රින්ග් ඉනිෂියලයිසර් කියලා ගිහිල්ලා අපි මේ වැඩේ කරගත්තේ. તો ඩිෆෝල්ට් URL එකෙන් ගිහිල්ලා. හරි. අපි යන්න next. මෙතන තියෙන අපිට අර විදිහටම නම දෙන්න පුළුවන්. මේකල මෙතන අහනවා මේ Gradle base archive project එකක්ද Gradle config අපිට Gradle project එකක් තමයි ඕනේ. Gradle project එක දැම්ම මෙතනින් Java version එක select කරා. මෙතනින් අර නම ඒවා අදාළ දේවල් ටික මෙතන දෙන්න language එක මොකද්ද? ඒ තියෙන දේවල් ටික තමයි තියෙන්නේ. Gradle base project එකක් අපිට ඕනේ. එහෙනම් ඊළඟ next ගියා. ඊට පස්සේ මෙතන පොඩ්ඩක් අරකට වඩා පොඩි chance එකක් තියෙනවා. දැන් මෙතන මේ category කරලා තියෙනවා ලස්සනට. මේකේ අපි දැන් මෙතන select කරලා තියෙන developer tools. development කරන අවස්ථාවේදී අපිට උදව් වෙන tools වර්ග තමයි මෙතන මේ highlight කරලා තියෙන්නේ. dev tools එක lombok sprint configuration process. අපි මේ තුනම අපේ project එක හදන්න අපි select කරගෙන තමයි මේ වෙනකොට අවිල්ලා දෙන්නේ. අපි අර download කරලා දෙන්නේ W3 කියන එකේ තියෙන. හරි. එතකොට web එකේ මෙන්න මේ වගේ web තියෙනවා. අපිට එතනින් බලනකොට නම් මෙතනින් බලන එකේදී අපිට හරියට තේරුම් ගන්න පුළුවන් මේ මොනවද මෙතන තියෙන්නේ කියලා. අපිට template engine, time leaf, Apache Groovy template ඒ අදාළ දේවල් ටික දෙනවා. මෙතන security මොනින් මොනවද ඊට පස්සේ SQL නම් SQL වලට මොනවද අපි දාගන්න මේ SQL වල Redux තියෙනවා, MongoDB තියෙනවා, Elasticsearch ගොඩක් දේවල් තියෙනවා. Apache Neo Koji ඒ හැම කැමති එකක් ඔයාලට data එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒ වුණාට අපි project එක කරන්න භාවිත කරන්නේ මේවා අපිට ඔයාලට අනාගතයේ මේ දේවල් වලින් පාවිච්චි කරන්න පුළුවන්. messaging වල මොනවද messaging වලට integrate කරගන්න පුළුවන් දේවල් ටික IO Spring Batch කියන්නේ input output කියන දේවල් ඊට පස්සේ cloud service වලට ගොඩක් දේවල් මේ Micro Azure Amazon Web Service මේ තමයි දැන් ඉතින් ගොඩක් කලින් technologies විදිහට කට්ටිය පාවිච්චි කරන්නේ Google Cloud මෙන්න මේ තුන ඒවා ගැන ඔයාලා තනියම දැනගන්න. ඊට පස්සේ මෙතන select මෙතනින් අපිට පුළුවන් Spring Boot version එක මොකක්ද කියන එක select කරන්න. මෙතනින් ගියපුවාම next ගිහිල්ලා අපිට මේ project එක generate කරන්න පුළුවන්. ඒක එක් ක්‍රමයක්. දැන් අපි හදන්නේ අර download කරපු එක import කරන්න. අපි දාලා තියෙන ප්‍රොජෙක්ට් එක තුල අපි මේකනේ music වල W3 කියන එකනේ. දැන් අපිට මේ music වල W3 කියන එකට ආවම පස්සේ මෙතන W3 කියලා තියෙනවා. අපිට මේ W3 කියන එක ඕපන් කරාම මේ ප්‍රොජෙක්ට් එක ඕපන් වෙනවා. නමුත් මේකේ අපිට මේ මෙතන මේ ෆෝල්ඩර් එක ඕපන් කරත් W3 කියලා ඕපන් කරත් ෆෝල්ඩර් එක අපිට ප්‍රොජෙක්ට් එක අපිට මේ ඉංග්‍රීසි ID වල ඕපන් වෙනවා. හැබැයි මොනවා කියන්නේ ඊට වඩා රෙකමන්ඩ් කරන්නේ මෙන්න මෙතන තියෙනනේ build.gradle කියලා මෙන්න මේ build.gradle කියන ෆයිල් එක ක්ලික් කරලා එයාව සිලෙක්ට් කරගෙන අපිට මෙයාව ඕපන් කරන්න පුළුවන්. අපි ඒක එයාව සිලෙක්ට් කරගෙන මෙයාව ඕපන් කරමු. එතකොට මොකක්ද? එතකොට එයානම් මේක ඔයාලට ඕපන් කරගන්න ඕන ප්‍රොජෙක්ට් එකක් හැටියටද ෆයිල් එකක් හැටියට. මොකද අපි දන්නවා අපි එක ප්‍රොජෙක්ට් එකක ඩිපෙන්ඩන්සි මැනේජර් එක්කෙනෙක් නෙමෙයි මෙතන මේලා ඉන්නේ. අපි මොඩියුල් බේස් ඇප්ලිකේෂන් එකක් නෙමෙයි හදන්නේ. සිංගල් මොඩියුල් එකක් තියෙන ඇප්ලිකේෂන් එකක් හදන්නේ. මොඩියුල් බේස් එකක් හදනවා නම් ඒකේ build.gradle තව දෙන්නේ තුන්දෙනෙක් ඉන්නවා. තුන්දෙනෙක් නේ. කියන්නේ අපේ අවශ්‍යතාව වෙනවා ඒකේ gradle මොන තරම් ඉන්නවා. මේක එහෙම එකක් නෙමෙයි හදන්නේ. අපි එක කෙනෙක් ඉන්නේ හදන්නේ. එතකොට අපි මේක කියනවා එයානවා කෙනෙක්ම ඕපන් ඇස් ෆයිල්ද ඒ කියන්නේ එඩිට් කරන්න බලන්න හදන ෆයිල් එකක්ද මේක නැත්නම් මට ප්‍රොජෙක්ට් එකක් විදිහට ඕපන් කරන්න. හරි. අපි මේකේ ප්‍රොජෙක්ට් එකක් විදිහට අපි මේක ඕපන් කරගන්න. හරි. ප්‍රොජෙක්ට් එකක් විදිහට අපි ඕපන් කරන්න කියලා දුන්නා.
සාමාන්‍යයෙන් ඉතින් මේ ටික ඔයාලට ඕපන් කරනකොට හැම කෙනාටම එනවා. හරි. මම මේක ඕපන් වෙනකන් තව දෙයක් කියලා දෙන්නම් ඔයාලට. මෙතන දැන් ඔයගොල්ලන්ට IntelliJ IDEA key එක එහෙම නැත්නම් අපිට JetBrains student pack එක අපිට හම්බෙච්ච වෙලාවට එහෙම නැත්නම් GitHub එකෙන් register වෙලා අපිට student pack එක හම්බෙච්ච වෙලාවට මෙතන registration කියන එකේ යන්න. registration කියන එකේ ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන මේ මොන එකෙන්ද ඔයාලට මේ තියෙන්නේ කියලා ඔයාලගේ registration එක දාගන්න පුළුවන්. තව මෙතන තියෙනවා JetBrains account කියන එක. ඔයාලට පුළුවන් JetBrains account එක click කරලා මෙතන JetBrains account එකෙන් email එකේ password එක දාලා log වුණාන් පස්සේ ඔයගොල්ලෝ JetBrains ලා student license එකක් ගත්තා නම් license server එකක් ගත්තා නම් එහෙම activation code එකක් ඔයාලට හම්බ වුණා නම් ඒ විදිහට මේකේ මේව කරගන්න පුළුවන්. activation code එකක් හම්බ වුණා නම් campus එක through ගන්න ඒවට තමයි activation code එකක් හම්බෙන්නේ. මේ දේවල් වලට අපිට ගොඩක් දුරට ඔයගොල්ලෝ IntelliJ JetBrains ලා කී එක හම්බ වුණා නම් ඔයාලට මෙතනින් තමයි active කරන්න වෙන්නේ. මෙතනින් ඔයාලගේ email එකේ password එක දාලා දුන්නාන් පස්සේ එයාලා automatically දා ගන්නවා කවුද වෙනකන් තියෙන්නේ ඒ අදාළ කොටස් ටික. හරි. බලන්න තාම මගේ ෆයිල් ස්ට්‍රක්චර් එක ස්කෑනින් වෙනවා. මේක ඇත්තටම ස්කෑන් වෙලා ඉවර වුණාම අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි. ඒක ස්කෑන් වෙලා ඒ අදාළ වැටි වෙනකම් අපි ඊළඟට තියෙන මොනවද කියලා චුට්ටක් බලමු. හරි. එතකොට මේ Spring Boot වල common annotation ටිකක් තියෙනවා. ඒ annotation ටික මම එක එක ඉස්සර කරලා තියෙනවා. මම හිතන්නේ මෙතන මම 20 ගාණක් 24ක් මේවා කරලා තියෙනවා. මේ 24ට වඩා තියෙනවා. ඒකට ඒවා අපි උපුනා වෙන්නේ අපි එක එක අවස්ථාවල පාවිච්චි කරන විදිය අනුව. මතර මේක කියන්නේ set of instruction ගොඩාක් මේක ඇතුලේ කියන්නේ. අපි add bean කියලා දාපුවම මේ bean එකේ manage කරනවා මේ ගොඩක් method ඒක ඇතුලේ තියෙනවා. ඒ අදාළ දේවල් මේ මෙතනද අපිට පාවිච්චි කරන්න ඕනේ. ඒ පාවිච්චි කරන විදිය කොහොමද කියන එක අපි ඉස්සරහට බලමු මොකද්ද වෙන්නේ කියලා. අපි Spring security ඒ වගේ දේවල් configure කරගන්නකොට අපි Spring security කියලා කිව්වේ ඒ Spring වලින් තමයි අපි ඒ security facility එක ගන්න. අපි අලුතෙන් මෙහි කොහොමද security මෙහෙම දාන්න ඕන මේ විදිහට කරන්න ඕන කියලා අපි මෙතන කරන්න යන්නේ නැහැ. කියන්නේ අපිට password encrypt කරනකොට සමහර වෙලාවට අපිට hash වලින් පුළුවන් decrypt වලින් මේ අදාළ කොටස් එක පාට තියෙනවා. නමුත් අපි මේ දේවල් මේක කරන්න යන්නේ නැහැ. අපි එයාලගේ තියෙන දේවල් පාවිච්චි කරලා තමයි කරා යන්නේ. මේක annotation වල තියෙනවා hibernate සහ stereotype annotation මම ඉස්සෙල්ලා කලින් කියලා දුන්නා. ඊට පස්සේ මේක hibernate එක කියන්නේ hibernate ORM tool එක අපි පාවිච්චි කරන එකට අදාළ annotation වෙනම තියෙනවා. ඉතින් අපි බලමු ඒවත් කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා. ඔයාලට මේ document එක අර admin එකට ගිහිල්ලා admin කියන මගේ මේ අපි student management එකට එන්න. ඒකෙදි මේ අදාළ හැම presentation එකම එකේ දාලා තියෙනවා. අපි බලමු දැන් අපේ application එක build වෙලා ඉවරද කියලා. හරි. තාම හරි. දැන් අපිට මෙයාව බලමු. තාම errors ටිකක් මොකක් හරි තියෙනවා. Spring application එකක් විදිහට මෙයා අරගෙන නැහැ. හරි. දැන් තමයි build වෙන්නේ. මේ වගේ error එකක් සමහර විට පළවෙනි පාර මේවා කරනකොට එන්නේ නැහැ. සමහර වෙලාවලදී ඔයාලගේ වගේ ඇවිල්ලා තියෙන්නේ. ඒ තියෙන්නේ මෙන්න මේ properties වල මෙන්න මෙතන තියෙන Gradle version එක. දැන් මගේ machine එකේ මීට කලින් මේ වගේ project තියෙනවා. ඒ වගේ project version එක තියෙන්නේ 6.2 කියන එකට එක අපි බලමු. දැන් 6.2 කියන එකත් එක්ක දාලා මේ annotation processing part එක අපිට හරියට කරගන්න පුළුවන්ද කියලා. එතකොට ඔයාලට පේනවා මේ අදාළ එකට අදාළ component ටික මදි ඒවා ටික මෙයා මෙතනින් download කරගන්නවා. download කරගත්තන් පස්සේ අපිට බලන්න පුළුවන් කොහොමද මේක මේ මම කරපු වැඩේ මේකට මගේ මැෂින් එකේ තියෙන ඉෂුව එකක් නිසා මට මේක කරන්න උනා මිසක් නැත්තම් මේක හැම වෙලේම එහෙම කරන්න ඕනේ නැහැ. මොකද මගේ default Gradle install වෙලා තියෙනවා. ඒ install වෙච්ච version එකේ තියෙන ID තියෙන මේව එක තමයි මම මෙතන දුන්නේ. ඒක නැතුව ඔයාලා හැම එක්කෙනාම ඔයාලගේ project වල මේක මෙහෙම වෙන්නේ නැහැ. ඔයාලට එහෙම කිසි ගැටලුවක් නැතුව run කරන්න පුළුවන් වෙනවා. මේ එහෙම වුණා කියලා මේ වගේ issue එකක් annotation processing issue එකක් ආවොත් ඇවිල්ලා ඔයාලා එහෙමනම් ඔයාලා කලින් ඔයාලගේ machine එකේ Gradle එක run කරලා තියෙනවා. මේ වගේ project එකක් run කරලා තිබ්බොත් මේ වගේ issue එකක් එන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන version එක තමයි මගේ 6.2 කියන එක. එතකොට මම මේක වෙනස් කරේ
මගේ Gradle version එක 6.2 කියන එකට. එහෙම නැත්නම් 6.3 කියන එක මේ රන් වෙන්නේ නැතුව නෙමෙයි. ඒක මගේ මැෂින් එකේ තියෙන ෆෝල්ට් එකක් මිසක් ඕගොල්ලන්ගේ දේවල් වල තියෙන එකක් කියලා මේක හිතන්න එපා. ඔයාලට මෙහෙම error එකක් එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණා කියලා මේ මම කියන දේ වැරදි නෙමෙයි. මේක තේරුම් ගන්න. අපි මගේ ප්‍රොජෙක්ට් එකේ මේක ආවේ මගේ මැෂින් එකේ තියෙන කලින් තියෙන version එකකට තමයි දැන් මම මේ configure කරේ. ඒ කලින් තියෙන version එක තමයි මගේ 6.2 කියන්නේ. මම එහෙනම් මම මේ කලින් තියෙන version එකත් upgrade කරන්න ඕනේ. එහෙම upgrade කරන්න ගියොත් මට project වලක upgrade කරන්න වෙනවා. ඒක නිසා මම මේ ටික කරන්න නැතුව මම දැනට තියෙන version එකේ මේක කරගෙන යමු අපි ඉස්සරහට. එතකොට මෙන්න මේ build.gradle කියන එක නගාව තමයි අපිට ඕනේ කරුණු අපි කියන dependency manager. අන්නේ dependency manager ඉන්නේ මෙන්න මෙයාට තමයි අපි කියන්නේ build.gradle කියලා. කියන්නේ මෙයාට මේක ඇතුලේ තියෙන උපදෙස් මෙන්න මේ Java file එක ලව්වා. මෙන්න මෙතන තියෙන Java file එක ලව්වා. අපිට ඒ අදාළ කොටස් download කරලා දෙනවා. අපි බලමු ඒවා download කරපුවාම ඒ කියන්නේ මේ project එක run කරන්න නම් ඒ අදාළ දේවල් ඕනේ. හැබැයි දැන් අපි දන්න විදිහට අපේ machine එකේ දැනට තියෙන්නේ Java 11 විතරයි නේද? දැන් Java 11 නෙමෙයිනේ මේ project එක. Spring කියවනේ. එහෙනම් Spring වලට අදාළනේ Java file ටික මේකට ලැබෙන්නේ නැහැ. හරි බලන්න. දැන් අපි ඒ ටික තමයි ඒ අදාළ අනිත් ෆයිල් ටික තමයි අපි ඒ ගේන්න ඕනේ වල ටික ලියලා තියෙන්නේ මේකේ. ඒ මොනවද අපි ලියලා තියෙන්නේ? මෙතන කියනවා ඉම්ප්ලිමන්ට් කරන්නලු මේ time leaf කියන එක web කියන එක ඊට පස්සේ compile මෙන්න මේ package මේ Java files අපිට ගේන්නලු. හරි බලන්න. ඒ ගෙනත් දෙන්න කියලා තමයි දැන් අපි මේ කියලා දෙන්නේ කාටද? මේ build.gradle. එතකොට build.gradle එකේ මොන හරි ලියන දෙයක් බලන්න ඉඳලා ඒ අදාළ ෆයිල් එක ගෙන්නලා දෙන්නේ කවුද? මෙන්න මෙයා තමයි. හරි. තාම මගේ Gradle 6.2 ඕල් කියන එක download වෙන තැන මෙගාබයිට් 139ක් තියෙනවා. ඒක ඉතින් download වෙනකන් අපිට ඉන්න වෙනවා. එතකම් මේ ඇවිල්ලා තියෙන රතු පාට දේවල් ඒ විදිහට තියෙනවා. හරි. මම අනිත් දේවල් ටිකක් කියන්නම් මේකේ තියෙන. හරි. මේ තියෙනවා application properties කියන එක. කියන්නේ අපිට මුළු application properties කියන ෆයිල් එක දැනට මොකුත් නැහැ. අපි කිසි දෙයක් මේක කරලා නැහැ නේ. එහෙනම් ඒ අපි කරන්න ඕන දේවල් ටික මේක තමයි ඒ ලියන්න ඕන part අපි ලියන්න ඕන. අපි හිතමුකෝ දැන් ඔයාලා Spring වලින් කරන කෙනෙක් නම් අපි දන්නවා default Spring application එක run වෙන්නේ server port එක 80යි 80 කියන. එතකොට අපිට ඕන හිතන්නකෝ ඒ server port එක 80යි 90ට වෙනස් කරගන්න. එහෙම නැත්නම් වෙන මොන හරි number එකකට වෙන මොන හරි number එකක් කියන්නේ අපේ machine එකේ දැනට available port එකකට. ඒ available port number එකට අපිට ස්කෑන් කරනවා. ඉතින් 80යි 80 සාමාන්‍ය අපි use කරන්නේ මේ වගේ purpose වලටම තමයි. 80යි 90. ඒතර ඔයගොල්ලෝ React පැත්තෙන් කරනවා නම් ඔයාලා දැනලා server port එක 3000 open කරගන්න. එතකොට Angular පැත්තෙන් කරනවා නම් server port එක 4000 තමයි ඒවා default open වෙන්නේ. හැබැයි Spring වල default port එක විදිහට 80යි 80 කියන එක තමයි ඉන්නේ. අපිට ඒක 80යි 80 80යි 90 ඒ වගේ දේවල් වලට අපිට වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා නැතුව නෙමෙයි. හරිද? ඊට පස්සේ මේකේ මම අර කිව්වා වගේ මේ තියෙන්නේ static content එක කියන්නේ JavaScript CSS ලියන්න ඕන විදිය. ඊට පස්සේ මේ තියෙන්නේ template ලියන්න ඕන. මේකට අපි කියනවා directory එක කියලා. මේ තියෙන්නේ package එක. ඔයාලා Java ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තා. මේ බලන්න උඩින්ම අපි දානවා package කියලා ඕනම එකක්. ඕන මේ සාමාන්‍ය multi module කියන්නේ multi packages කියන එකක් වුණාම අනිවාර්යෙන් package name එකක් අපි ඒවට දානවා ඒ class එක ලියනකොට. මේ කියන දේවල් Java භාෂාවෙන් නෙමෙයි ඔයාලට තේරෙන්න ඕන භාෂාවෙන් තමයි කියන්නේ. Java ඉගෙන ගන්නවා කියන එක නෙමෙයි මෙතන වෙන්නේ. අපි project එකේ තියෙන කරුණු කොහොම අපි මේ කරගෙන යන වැඩේ කොහොමද අපි ඔළුවට සම්පූර්ණව දාගන්නේ කියන එක තමයි අදාළ වෙන්නේ. හරි. බලන්නකො මම ඔයාලට කිව්වා මේ අපිට මේ annotation එක
කියලා කියන්නේ set of rules. ඒ කියන්නේ මොනවා හරි මේක ඇතුළේ වෙන්න ඕන කර්තව්‍යයන් තියෙන වෙන තැනක ලියලා තියෙනවා. හැබැයි අපි ඒක මෙතන පාවිච්චි කරනවා නම් අපි කරන්නේ මොකද්ද? @ symbol එකත් එක්ක අදාළ ඒක පාවිච්චි කරන්න ඕන කියපු annotation එක අපි දාගන්න එක තමයි කරන්නේ. අපිට මේ annotation අපිට custom මම කිව්වා custom හදා ගන්නත් පුළුවන්. මේ Spring Boot application Y කියන එක නම් ඒගොල්ලෝ හදලා දුන්න එකක්. අපි බලමු ඒවටත් ගිහිල්ලා මේ ඒවට තියන්න නම් අපිට අනිවාර්යෙන් මේ indexing වෙලා project එක build වෙන්න නම් build වුණාන් පස්සේ තමයි අපිට ඒ වගේ option එකකට යන්න පුළුවන් වෙන්නේ. බලමු තව process දෙකක් run වෙනවා. Alright. මට අමතක වුණා මේක තව part එකක් තියෙනවා හදන්න. මෙයාට කියන්න ඕනේ මේ dependency ගේන්න ඕනේ කොහෙන්ද කියලා. දැන් අපි දාලා තියෙන මෙතන මේවන් central නේ. හරි අවුලක් නැහැ. මේවන් central තමයි. අපි මේක ගේන්න ඕන තැන කියන්න ඕනේ. අපි බලමු මේ ගේන්න ඕන තැන කොහොමද හොයාගන්නේ කියලා. මට දැන් මේ වෙලාවේ අපෝ net එකේ ගහලා වලට මේව කරන්න බෑ. මම මෙතනින් ගන්නම් දැන් ටිකක් වෙලා තියලා වැඩි. මෙන්න මේක දානවා. එතකොට එයා දන්නවා මේ ගේන්න ඕනේ කොහෙන්ද මේ repository. ඒ කියන්නේ කොයි URL එක බලලාද මේ අදාළ කොටස් අපිට ගෙනත් දෙන්න ඕන කියලා. හොඳ error එකක් ආවේ. මේක මට අමතක වෙලා හිටියේ කියලා දෙන්න. ඒ සමහර Gradle version වලට ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දැකලා ඔයාලා බලන්න මෙතන මේ Gradle කියලා IntelliJ tab එකක් තියෙනවා. ඒකේ මෙතන dependencies තියෙනවා. මේ dependencies වල මෙතන නම් ටික තියෙනවා. නමුත් මෙතෙන්ට තාම එකක්වත් ඇවිල්ලා නැහැ. දැන් බලමු මොකද වෙන්නේ කියලා. හරි මේ බලන්න අපි දැන් එකක්වත් මේ මෙතන අපි කරේ මේ ෆයිල් ගේන්න ඕන තැන පාර කීපයක විතරයි. මෙතන තියෙන URL එක නේද? URL listing framework org release කියන එකෙන් අරන් එන්න. මේක URL එක net එකේ ගහලා බලන්න. එතකොට ඔයාලට මේ මේකට යන්නේ. මේ වන්නේම තියෙන මේවන් wrestler කියන .com කියන site එක ගියන් පස්සේ බලන්න. අපි ඉස්සෙල්ලා මම කියන්නේ අපි ඉස්සෙල්ලා දැක්කේ මෙතන Java 11 විතරයි. දැන් බලන්න මෙතනින් පල්ලෙහාට තව ගොඩාක් දේවල් ඇවිල්ලා තියෙනවා නේද? මේ ඇවිල්ලා මොනවද තියෙන්නේ? මේ ඒ හැම එකක්ම අපි කිව්වේ නම් අපි මෙතන build.gradle එකේ අපි කියලා තියෙන dependency කීයද තියෙන්නේ මෙතන? අපි dependencies වල තියෙන 1යි 2යි 3යි 4යි 5යි. හරිද? annotation process මේකත් annotation process lambo එකේ උඩ තියෙනවනේ මේ compile වෙන්නේ කියලා. හරි. ඒක ගන්න බෑ. එතකොට මෙතන තියෙන්නේ 2යි 4යි 5. එහෙනම් මෙතෙන්ට 5ක් නෙන්න ඕන නෑ. මේ 5ක් නෙමෙයි. මේක run කරන්න තව ගොඩක් જાති අවශ්‍යයි. ඒ අවශ්‍ය ඔක්කොම දේවල් ටික මේ dependency manager ගෙනත් දෙනවා. කවුද මේ dependency manager? මේ Gradle කෙනෙක් කෙනා. දැන් අපි එක එක මෙතන දාගෙන configure කරන්න ගියා නම් උදාහරණයකට අපි හිතමුකෝ අපේ server එකට example එකක් කරලා බලන්න. ඒතකොට server එකට example එකක් කරලා බලනකොට ඒක මොන version එකටද? ඒකට ගැලපෙන version එක මොකක්ද? ඒ අදාළ ගොඩාක් කරුණු හොයලා අපිට මෙතන ගෙනත් දාන්න වෙනවා. ඒ අනිත් අදාළ dependencies ගෙනත් දාන්න වෙනවා මෙතන. ගෙනත් දැම්මේ නැත්නම් ඒක run වෙන්නේ නැහැ. ඔන්න ඒ අපි dependency ගන්න ඒ වගේ site එකකට ගිහිල්ලා බලමු. අපි කියනවා අපි net එකේ ගහන්න මේවන් repo කියලා මේවන් repository site එකට ගියාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. අපිට මේක අපි repository එකේ නම දානවා නම් අපිට මෙතනින් search කරන්න පුළුවන්. අපි හිතමු spring කියලා ගහලා. මේ spring අපි දැන් අතන කියවනේ spring context, spring core, spring bean, spring web.
හැබැයි වෙබ් කියන එක ගියාම අපි නිකන් වෙබ් කියන එක ඕපන් කරලා බලමු. වෙබ් කියන එකට මොනවද තව තියෙන මේ ටික ඕන කියලා අපි දැක්කා. මේ ටික අනිවාර්යෙන් එකේ තියෙන කෝ කන්ටේනර් එකේ තියෙන පාර්ට් ටිකක් තමයි එතන තිබ්බේ. හරි මේ 2.6 එක රිලීස් එක අපි ගිහින් බලමු. ඒකේ මොකද්ද කියන්නේ කියලා. මේ බලන්න. ඒකේ කම්පයිල් ඩිපෙන්ඩන්සි මොනවද තියෙන්නේ? ස්ප්‍රින්ග් බීන් එකයි ස්ප්‍රින්ග් කෝ එකයි. එහෙනම් ඒ ස්ප්‍රින්ග් බීන් එකයි ස්ප්‍රින්ග් කෝ එකයි නැතුව අපිට ස්ප්‍රින්ග් වෙබ් කියන එක පාවිච්චි කරන්න බැරි වෙලා තියෙනවානේ. මෙතන ස්ප්‍රින්ග් වෙබ් තියෙනවා. ඒකට කම්පයිල් ඩිපෙන්ඩන්සි තියෙන්නේ කවුද? ස්ප්‍රින්ග් කෝ එකයි ස්ප්‍රින්ග් වෙබ්ට පාවිච්චි ස්ප්‍රින්ග් වෙබ් පාවිච්චි කරන්න බෑ මෙන්න මේ දෙක නැතුව. එහෙනම් හරි. අපි දැන් මේ කියපු වැඩේ අපි වෙලාද කියලා බලමු කොහෙද කියලාද? පොඩ්ඩක් මේක මම කරනවා. ඉන්ටෙලිජන්ට් අයිඩියා වලට ආවා. හරි. දැන් අපි මේකෙත් තියෙනවා මොකද්ද? වෙබ් තියෙනවා. එහෙනම් වෙබ් එක රන් කරන්න නම් අනිවාර්යෙන් මොනවද කරන්නේ? ස්ප්‍රින්ග් කෝ එකයි context එකයි තිබ්බේ නේද? අපි බලමු මේකේ තියෙනවද කියලා. ස්ප්‍රින්ග් මේ තියෙන bean එකයි context එකයි core එකයි context එකයි core එකයි මෙතන තියෙනවා. ඔයාලත් මේ විදිහටම කරලා බලන්න. ඔයාලටත් මේක ඒ ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ කැලේ මතක තියාගන්න. ඔයාලා ඒක රන් කරනකොට මේ අලුත් ඩේටා වලට මෙන්න මේ පාත් එක දෙන්න ඕනේ. මේක තමයි කම්පල්සරි වෙන්නේ. අනිත් දේවල් ගැන ලොකුවට හොරවීමට අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය දේ තමයි යන්නේ. එතකොට බලන්න මෙතන core එකයි context එකයි එල්ලගෙන. එහෙනම් මෙතන web එකත් කොහේ හරි ඇති. web එකත් අනිවාර්යයෙන්ම මේකේ තියෙනවා. මේ තියෙන web එක. හරි. මේක රන් වෙන නම් මේ දෙක ඕන. අපි මේක ගේන්න කියලා කිව්වද? නැහැ. අපි කිව්වේ කවුරු ගේන්න කියලාද? මෙතන ලියලා තියෙන්නේ. අපි කියලා දෙන්නේ web එක ගේන්න කියලා විතරයි නේ. මේ web එක ගේන්න කියලා විතරයි. web එක තියෙන්නේ මෙතන. ඒ web එක ගේනකොට මේ දෙක ඕන කියලා අපි අර කොතෙන්ද ගියාට පස්සේ මේක අපි දැනගත්තා. අපි මේව රිපොසිටරි එකක් ඩවුන්ලෝඩ් කරන්න කියලා පස්සේ අපි දැනගත්තා එහෙම ඔප්ෂන් එකක් තියෙනවා. මේක ආවට ගියට බෑ. මෙයා තනියම රන් කරන්න බෑ. අපි කියනවා මේ කම්පයිල් ඩිපෙන්ඩන්සි කියලා. මේ ඩිපෙන්ඩන්සි මැනේජ්මන්ට් ටූල් භාවිත කරන එකේ අපිට chance එක තියෙන. දැන් අපි මේක කස්ටම්ම කරන්නේ නැහැ. අපි වෙන තනියම මේක කරන්න ගියා නම් අපිට මේක ඩවුන්ලෝඩ් කරලා ඒකට අදාළ කම්පයිල් ඩිපෙන්ඩන්සි මෙතනින් බලලා ඒ වර්ෂන් එකට අදාළ ඒ ටිකත් අපිට තනියම ඩවුන්ලෝඩ් කරලා තමයි අපේ ප්‍රොජෙක්ට් එකට දාගන්නේ. අපේ ප්‍රොජෙක්ට් එකට දාගන්නවා කියන්නේ මෙන්න මේ එක්ස්ටර්නල් ලයිබ්‍රරිස් කියන එකට අපි මෙතෙන්ට මේ ටික සෙට් කරන්න වෙනවා. මේකට මේක සෙට් කරන්න වෙන විදිහකින් මෙතන ෆයිල් ගිහිල්ලා ප්‍රොජෙක්ට් ස්ට්‍රක්චර් ගිහිල්ලා අපිට මෙතනින් සෙට් කරන්න පුළුවන් ග්ලෝබල් ලයිබ්‍රරිස් වලින් අපි දාගන්න දේවල්. අපි ඒක පැත්තක තියමුකෝ. ඒක වෙනම පාර්ට් එකක්. හොඳද? හරි. ඒක කියලා දෙන්නම් ඉස්සරහට අපිට මේ වගේ දේවල් අවශ්‍ය වුණොත්. රයිට්. දැනට අපි මේ ටික කරා. අපි දැන් ඉස්සෙල්ලාම බලමු මේ ඔක්කොම දේවල් කරලා වැඩක් නැහැ නේ. මේ ඇප්ලිකේෂන් එක රන් කරලා බලන්න මේක මොකක් කර වෙනවද කියලා. දැන් අපි ප්‍රොජෙක්ට් එක රන් කරගන්න අවස්ථාවට වෙලා තියෙන්නේ. අපි බලමු ඇප්ලිකේෂන් එක රන් කරමු මොකද වෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ මේක කරන් යද්දි මේකේ ෂෝට් කට්ස් තියෙනවා. අපිට හරි ලේසි වැඩ කරන්න මේකත් එක්ක. එතකොට මේ ෂෝට් කට් මම ගහන මොනවා හරි ෂෝට් කට් එකක් තියෙනවා නම් ඔයාලට මේ යටින් ඩිස්ප්ලේ වෙනවා මේ navigate to go file වල control shift n කියන එක. ඒ කියන්නේ මට control shift n එක ගහලා මට ඕන ෆයිල් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ මම දාන හැම වීඩියෝ එකම මේ වගේ දාලා ෂෝට් කට් එක මේ වෙනවා. මේ ෂෝට් කට් එක බලා ගන්න, ඒවා ලියා ගන්න, ඔයාලත් ප්‍රැක්ටිස් කරන්න. බොහෝ දුරට mouse එක අයින් කරලා මේ ෂෝට් කට් කීස් භාවිත කරලා මේ ID එකත් එක්ක වැඩ කරන්න පුරුදු වෙන්න. එතකොට අපිට ගොඩක් ලේසි වෙනවා. ergonomics computer ergonomics කියලා අපිට පාඩ එකක් තියෙනවා ඉගෙන ගන්න. ඉස්සරහට බලමු. ඒවා කියන්නේ මම නම් ගන්න නැහැ. ඒ දේවල් වලින් අපිට අයින් කර ගන්න පුළුවන්. අපිට මේ විදිහට අපි mouse එක දිගට mouse එහෙම භාවිත කරනකොට අපිට ඉස්සරහට තියෙනවා ලෙඩක් carpal tunnel syndrome කියලා. අන්න ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒක මෙඩිකල් පැත්තට අපි ගැන කතා කරමු අවස්ථාවක් හම්බෙච්ච වෙලාවක. ඒ වගේ දේවල් අවොයිඩ් කරගන්න පුළුවන් අපිට keyboard shortcut වලට එහෙම පුරුදු වුණාම. ඒ නිසා තමයි ඒගොල්ලෝ keyboard shortcut එහෙම දැන් ගොඩක් අපිට හඳුන්වා දෙන්නේ සහ මේ දේවල් වලට මිනිස්සු යොමු කරන්න try කරන්නේ සෞඛ්‍යමය ගැටලු තියෙන නිසා. හරි බලන්න. මේ මොකක්ද කියලා දෙන්නේ? මෙන්න මෙතන තියෙන port එක. දැන් හරි port එක තියෙනවා. ඔයා ඒක කීයද කියලා කියන්නේ? එයා කියනවා 80යි 90 කියලා. මම ඔයාලට කිව්වා සාමාන්‍ය default port එක ඉන්නේ 80යි 80. මම එනවා මේ port එක මෙතනින් වෙනස් කරා. හරි. දැන් අපි බලමු ඊළඟට ගිහිල්ලා කොහොමද අපේ web browser මේ run මේක හරියට local host 80යි. දැන් අපි සාමාන්‍ය 80 කියන්නේ දැන් මම ගහලා තියන්නේ 80යි 90නේ. 80යි 90 ගහලා මොකද්ද එන්නේ කියලා. අපි හිතන්න මේකට white label එකක් එන්න ඕනේ. හරි.
white label එකක් එන්නේ ඇයි? අපි මේක කිසිම දෙයක් මේ වෙනකොට හදලා නැහැ. එතකොට මේ framework එක හදද්දී අපිට එයාලා framework එකෙන් කියලා තියෙනවා ඔයාට මේ white label එක avoid කරගන්න ඕන නම් අපි සාමාන්‍යයෙන් අපි එදා ඉඳලම මේ සාමාන්‍ය ප්‍රැක්ටිකල් එකක් කරනකොට අපි දන්නවනේ index.html කියලා අපි පළවෙනිම HTML ෆයිල් එකට කියන්නේ. ඒගොල්ලොත් ඒ රූල් එක හොඳටම ෆලෝ කරලාගෙන. ඒගොල්ලොත් කියනවා ඔයාට මම කියනවා dynamic content දාන්න පුළුවන් තැන කොහෙන්ද ඒක දාන්න පුළුවන් කිව්වේ template වලට. template වලට ඔයා දාන්න HTML ෆයිල් එකක් මොකක් කියලාද? index.html කියලා. එතකොට මම මේ ෆයිල් එක ගෙනත් front end එකේ පෙන්නන්නම් මේ array එක අයින් කරලා කියලා. හරි. අපි බලමු ඔන්න index.html කියලා දැම්මා. අපි මේක දාමු. අපි මොකද්ද මේක කියන්නේ? අපි නමක් දැම්මනේ මේ W3 academy කියලා දාමු. W3 academy අපි run එකක් දාමු. welcome to W3 academy. right. දැන් අපි බලමු application එක ආපහු run කරලා මොකද්ද වෙන්නේ කියලා. හරි. දැන් අපි මේකේ ඕන මේ application එක මේ stop කරමු. මේ stop කරලා මේ සාමාන්‍ය default port එකට මම 80 කියන එක මම ඔයාලට ඒ කියන්නේ ඔයාලට මේ port එක වෙනස් කරා කියලා ඔයගොල්ලන්ගේ application එක run වෙන්නේ නැති ඒ වගේ කිසි දෙයක් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මේක මේවා කරපුවම මේ application එක run විය යුතුයි. එතකොට මේ application එක run කරගන්න ආකාර දෙකක් තියෙනවා. එකක් මෙතනින් අපිට මේ සාමාන්‍ය indexing වුණාම මේක මෙතෙන්ට එනවා. එහෙම නැත්නම් මේකත් අපිට edit configuration ගිහිල්ලා අපේ application එක Spring Boot මෙතනින් අලුතෙන් add කරන්න පුළුවන්. Spring Boot කියලා මේ තියෙන Spring Boot කියන එක මේක add කරලා main class එක මෙතනින් දීලා මේක active කරගන්නත් පුළුවන්. හන්ද ඒක එක system එකක්. එතකොට අපි මේකේ තව කියනවා මේ අපේ development environment එකේදී මේක run කරගන්න අවශ්‍යතාවයක් වෙනවා. ඒකට අපි මේක කියනවා boot run එකෙන් run කරගන්න. boot run එකේ මොකද්ද තියෙන ප්‍රයෝජනේ? අපි ඒක කරන් පස්සේ මොකක්ද වෙන්නේ කියලා අපි ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු. දැනට අපි මේක run කරලා බලලා server එක run වෙනවනේ. ඊට පස්සේ අපි මොකද අපි front end language එක අපි පාවිච්චි කරන්නේ TimeLeaf කියන template එක. අපි ඒකෙන් අපේ සමහර කරුණු කරගන්නේ කොහොමද කියලා අපි බලමු. එහෙනම් දැන් මෙතන අපි මේක 80යි 80 නෙමෙයි. මේ 80යි 90 නෙමෙයි sorry 80යි 80ට අපි change කරා. හරිද? බලමු application එක. හරි. ඔයාලට මේ සාමාන්‍ය default එනකොට මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. දැන් මගේ එකේ මේ තියෙන errors මේ يعني මොන හරි මේ තියෙන running ඒවා මේ මෙතන ගානට පෙන්නනවනේ. ඒ කියන්නේ මේ මෙතනින් එහාට ගිහිල්ලා මේක මට මේ පැත්තට scroll bar يعني translate මේවා කරලා element කරලා බලන්න අවශ්‍යතාවයක් නැති වෙලා තියෙනවනේ. හරි move එකක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එන්න ඒ facility එක හම්බෙලා තියෙන්නේ මෙන්න මේ තියෙන අදාළ software wrap කරපුවාම software wrap කරන්න පුළුවන් අපිට. එහෙම කරාම lazy error එකක් එහෙම આવොත් අපිට බලා ගන්න. ඒතකොට අන්න දැන් අපි වෙනස් කරා default port එක 80යි 80ට අපි මම හිතන්නේ 80යි 80 දැම්ම නේද අපි. ඔව් මෙතන 80යි 80 දැම්මත් 80යි 80 තමයි default port එක වෙන්නේ. හරි. අපි ගිහින් බලමු දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මොකද වෙලා තියෙන්නේ? W3 academy එහෙනම් අපි ගහපු දේ ඇවිල්ලා. ඒතකොට අපි මෙතන කිසිම configuration එකක් කරලා නැහැ. අපි මේ කරපු එකම වැඩේ තමයි. එයා framework එක පාවිච්චි කරනකොට එයා කියලා දෙනවා ඔයාගේ වෙනස් වෙන content ඔයා දාන්න ඕනේ. කොහෙටද? ඔයා ඒ ටික දාන්න resources වල template කියන කැලලට. ඒකේ ඔයා index කියලා index.html කියලා දැම්මොත් මම ඒක ගෙනත් පෙන්නන්නම්. ඔයා කිසිම configuration එකක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක framework එකෙන් configure කරලා තියෙන්නේ. හරි. අපි දැනට මේක නවත්තමු. ඊට පස්සේ අපි බලමු ඊළඟ section එකේ විදිහට අපිට තියෙන්නේ මේකේ තියෙන දැන් මේ common annotation ඔයාලා මේක අර Edmido කියන app එකට ගිහිල්ලා ඔයාලා මේවා ගන්න ඒ ඒකේ presentations දාලා තියෙන්නේ. ඒ presentation ටික අරගෙන බලන්න. ඊට පස්සේ තියෙන අපිට TimeLeaf ගැන කතා කරන්න. හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් TimeLeaf ගැන කතා කරමු. මේකෙදි ඔයාලා වැදගත් කරුණු මතක තියාගන්න කරුණ තමයි මෙන්න මේ build.gradle එකට මොකද දාන්න ඕනේ. මෙන්න මේක කෝඩ් කරලා පැත්තකින් තියාගන්න. ඔයාලා ප්‍රොජෙක්ට් එක කරන් යන වෙලාවට ඔයාලට මෙන්න මේක වුණා වෙනවා. නැත්තම් එයා අර annotation processing error එකක් දෙනවා. එයා කියනවා මට මේවා download default මේවන් එකේ මම බැලුවා. ඒකේ මට හොයාගන්න බෑ. ඒ නිසා මේක download කරන්න විදිහක් නැහැ කියලා. මේක අලුතෙන් gradle version එකේ upgrade එකක් නිසා වෙච්ච වැඩක් මිසක් Spring වල මේක නෙවෙයි. ඒකට අපි මේ project එක කරා යනකොට අපි අවධානය යොමු කරන්න ඕනේ. Gradle වලට අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ Spring වල updates වලට සහ Spring Boot වල updates වලට මේ ඔයාලා Java EE කියන platform එකේ project කරන් යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දේවල් ගැන ටිකක් අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒ වගේ syntax කොහොමද වෙනස් වෙන්නේ? අලුතෙන් version එකක් අපි release කරනකොට ඒකේ අලුතෙන් එන features මොනවද? ඒ features වලට අදාළ මොන වෙනස් ඒ features අපිට apply කරගන්න ඕන නම් මොන දේවල්ද අපි මේකේ වෙනස් කරගන්න ඕනේ කියලා. හරි අපි එහෙම
කරමු. දැනට අපි මේක නතර කරලා අපි ඊළඟට time leaf වලින් හම්බෙමු කොහොමද අපි vertex කරන් යන්නේ කියලා.